समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද දවසේ අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කරන්නටයි. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නිමාලී මහත්මිය, පීටර් එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා, පෙට්‍රා ලොකු දියණිය, බාලදියණිය රැපේලා මං හිතනවා හරි කියලා නම කියන විදිය. එතකොට ඒ ඇත්තෝ ශිෂ්ටලන්තයේ ජීවත් වෙන්නේ. ඊටම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අවුරුදු 87ක් ආයුෂ භුක්ති විඳලා අභාවයට පත්වෙච්ච ඉදිරිමුනි ටයිලින් සොයිසා ආදරණීය මාමාට පින් අනුමෝදන් කිරීම සඳහා තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. එතුමිය තමන්ගේ මාමා ළඟ අවුරුදු 24ක් හැදුණු වැඩුණු බව කුඩා කාලේ ඉඳලම සිහිපත් කරන්ට යෙදුණා. ඒ මාමා ගාව තමයි හැදුනේ වැඩුනේ කියන එක. මොකද පියාණන් ඉපදෙන්න කොටම වගේ මිය ගිහිල්ලා ජාමුනි ඩොල්ටන් ද සිල්වා ඒ පියාණන්, ඒ නිසාවෙන් මාම තමයි හදා වඩාගෙන තිබෙන්නේ. ඒ ආදරණීය මාමට පින් අනුමෝදන් කරන්නටත්, ඊට පෙර මිය ගිය ආදරණීය තාත්තට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම අවුරුදු 19 දී ජාමුනි කසුන් නිරෝෂණ ද සිල්වා සොහොයුරා මිය ගියා. එතුමාට පින් දෙන්නටත් අද පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය අම්මා ලිලියන් චන්ද්‍රලතා මාතාවට, ජාමුනි ලැටිෂියා ද සිල්වා ඒ මියගිය මාමගේ ආදරණීය බිරිඳ නන්දනිය, එතුමියට අවුරුදු 84ක් වෙනවා. අම්මටත් අවුරුදු 84ක්. ඒ අයට ආශිර්වාද කරන්නට තමයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට අපේක්ෂා කරන්නේ. අපි සතුටු වෙනවා එතුමිය මීට පෙරත් මෙවැනි උතුම් පින්කමක් තමන්ගේ ස්වාමි පුරුෂයා, දියණිවරු දෙපළ එකතු වෙලා සිත කරන්නට යෙදුණා. ඒ පවුලේ සියලු දෙනාටත් ආශිර්වාද කරමින් බණ අහන බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් මෙතෙන් සිට තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මයට ඔබේ අවධානය යොමු කරනවා. පින්වතුනි, අද ඊටාම වටින කරුණු 4ක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. සැපය ගෙනල්ලා දෙන කරුණු 4ක්, සුවසේ ඉන්න උපකාරවත් වෙන කරුණු 4ක් ලෙස භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු 4 පෙන්වලා දීලා තිබෙනවා. අත්තම්මි ජාතම්හි සුඛා සහායා තුට්ටි සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි කෙනෙකුට ඕනම කටයුත්තකට යාළුවෝ ඉන්නවා නම් ඒක සැපතක්. පළවෙනි කාරණේ ඔබට මහ සැපතක් වෙනවා ඕනම අවස්ථාවක තමන්ගේ ශක්තිය වෙන්න, තමන්ට උදව් කරන්න, තමන්ට අනුග්‍රහ කරන
යාළුවෝ ඉන්නවා නම් තනිවම ඉන්න එක මේ ලෝකේ දුෂ්කරයි. බෑ නෙමෙයි, දුෂ්කරයි. ජීවිතය පවත්වාගෙන යද්දී ඊටාම පහසුවක් හොඳ උසස් ප්‍රබුද්ධ ගුණවත් යහළුවෝ ඉන්න එක. ඉතින් යහළුවෝ කියන මාතෘකාව හරි සංකීර්ණ විෂයක්. මොකද යහළුවෝ බවට පත් වෙන්නේ කෙලෙස් සහිත මිනිස්සු. ඉතින් කෙලෙස් සහිත මිනිස්සු එක්ක යාළුකම් පවත්වනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඒ අයට ඒ අවස්ථාවන් වල මූණ දෙන්න වෙන අත්දැකීම්, සිදුවීම්, ප්‍රශ්න, ඒවා එක්ක යාගේ මනස වැඩ කරන විදිය, මේ ආදී කාරණා මත කෙලෙස් සහිත අය හොඳ යාළුකම් පවත්වන්න උත්සාහ කරත් ඒවා කඩා වැටෙන අවස්ථාවල් බොහෝ වෙලාවට තිබෙනවා. කියන්නේ යාළුකම් කියන ඒවා කෙලෙස් සහිත කෙනෙක් එක්ක පවත්වාගෙන යනකොට ඕනම වෙලාවක ඒවයේ ප්‍රශ්න එන්න පුළුවන් බව, ඒ යාළුකම් වල වෙනස් වීම වෙන්න පුළුවන් බව ඔබ තේරුම් අරන් ඉන්න ඕන. මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවිති කියලා තොටගමුවේ හාමුදුරුවෝ සැලලිහිණි සංදේශයේදී සටහන් කරා. උතුම් මිත්‍රයෝ බිත්තියක ඇඳපෝ සිතුවමක් වගේ කවදාවත් පිටුපාන්නේ නැහැ කියලා. ධර්මයකින් හික්මුණු ගුණවත්කම දියුණු කරගත්තු තාම උතුම් ප්‍රතිපත්ති මත ගමන් කරන මිත්‍රයෝ ඒ විදියට අනෙකාට කරදරයක්, ප්‍රශ්නයක්, විපතක් උණු වෙලාවට පිටුපාන්නේ නැතුව කටයුතු කරන්නට පුළුවන්. නමුත් කෙලෙස් සහිත ඕනම මිනිස්සෙක් ඕනම වෙලාවක කොච්චර ලොකු මිත්‍රත්වයක් පවත්වාගෙන යමින් හිටියත් එයා මූණ දෙන ප්‍රශ්න එක්ක, එයාගේ පැවැත්මට එන අභියෝග එක්ක අපිත් එක්ක යාළුකම් කරන්න ගිහිල්ලා එයාගේ පැවැත්මට එන අභියෝග එක්ක ඊළඟට අපිත් ප්‍රශ්නක ඉන්න වෙලාවේ එයත් සුවිශේෂී ප්‍රශ්න ගොඩක නම් ඉන්නේ. ඒ ආදී කාරණා මත වෙනස් වෙන්න පුළුවන්. යාළුවෝ ඉන්න එක සැපයක්. හොඳ යාළුවෝ මුණ ගැහුණොත් එය විශාල සැපයක් අපිට. නමුත් මතක තියාගන්න ඕන, ඔබ අවබෝධ කරගන්න ඕන, කොච්චර හොඳ යාළුවෝ හිතමිත්‍රයෝ හිටියත් ඒ අයගෙන් අපිට උපකාර ලැබෙනවා නම් ඒ ලෞකික ලෝකේ ලොකු සැපයක්. ලොකු සැපයක්. නමුත් ඒගොල්ලෝ වෙනස් වෙන්න පුළුවන්, වෙනස් වීමට අවස්ථා තියෙනවා කියන එක දැනගෙන යාළුවෝ ආශ්‍රය කරා. ඇයි ඕක ඔබට මතක් කරා? හිත රිදෙන එක අඩු කරගන්න. නැත්තම් ගොඩාක් විට ඔබ යාළුවෝ ආශ්‍රය කළා, යාළුවෝ එක්ක ගනුදෙනු කරලා, කටයුතු කරලා, සමහර වෙලාවල් වල යාළුවෝ සමහර ප්‍රශ්නවලදී මග ඇරලා යනකොට විඳවනවා, අඬනවා, වැළපෙනවා, කලකිරෙනවා, එපා වෙලා ඉන්නවා. කිසිම මිනිස්සෙක් මෙතනින් පස්සේ විශ්වාස කරන්නේ නැහැ කියන තැනට එනවා. ඉතින් මුලින්ම දැනගෙනම ආශ්‍රය කරාම හරි. ඕනම කෙලෙස් සහිත යාළුවෙක් නම් එයා රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි නම්
එයා මාර්ගඵලලාභී උත්තමයෙක් නෙමෙයි නම් අපිත් එක්ක යාළුකම් පවත්වන කෙනා එයා වෙනස් වෙන්න පුළුවන්. ඒක තේරුම් අරන් ඉන්න. මොකද ඔබ කෙලෙස් සහිත නිසා ඔබත් වෙනස් වෙන්න පුළුවන්. යාළුකමේදී ඔබත් වෙනස් වෙන්න පුළුවන්. දැන් කෙනෙක් Taman එක්ක කටයුතු කරලා එහෙම වෙනස් වෙනකොට ඔබ හිතන්න ඕන එයා පෙර එහෙම වෙනස් නොවි කටයුතු කරන්නත් දැන් ඒ විදියට වෙනස් වෙන්නත් මොකක් හරි හේතු ඇති. එක්කෝ යා විශ්වාස කරන දෙයක්. එක්කෝ යා මේ කාලේ එයාට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. එක්කෝ අපි ගැන ඇති වෙලා තියෙන අප්‍රසාදයක්. සාධාරණ හේතුව යුක්ති සහගත නොවන හේතු හෝ මොකක්මත් හර මත මිනිස්සු සමහර ලාවට අපි ගැන කලකිරෙනවනේ. කලකිරුණු හැම මිනිස්සෙක්ම සම්පූර්ණයෙන්ම සාධාරණ නිවැරදිම හේතු මත නෙවෙයි ඒක වෙලා තියෙන්නේ. එක්කෝ කේලම් බස් අහලා. එහෙම නැත්තම් සමහර වෙලාවට යාම ඔළුවේ හදාගත්තු කාරණා. සමහර විට අපේ විස්තර කරපු දේවල් වැරදියට වටහා ගැනීම නිසා ඇති වෙච්ච කාරණා. විවිධ හේතු මත. විවිධ හේතු මත. යාළුවෝ වෙනස් වෙන්න පුළුවන්. ඒ කල්‍යාණ මිත්‍රයෝ කියන්නේ උතුම් ඇත්තටම වචනේ පරිසමාප්තාර්ථයෙන් කල්‍යාණ මිත්‍රයෝ කියන්නේ අපිට මුණ ගැහෙන භාග්‍යවතුන් වහන්සේ, පස්සේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා සහ එවැනි උතුම් ආධ්‍යාත්මික ජීවිතේ උපරිම ඵල ලැබපු නික්ලේශී උත්තමයෝනේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කල්‍යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. මොන හේතුවක් නිසාවත් අපි වැරදෙහි සමාදම් කරවන්නේ නැති, අයහපතේ අපිට යෙදෙන්න දෙන්නේ නැති, අපි කොච්චර අකමැති වුණත් අපිට හරි දේ විතරක් කියලා දෙන, වැරදි දේ ගැන අපිට හරියටම පැහැදිලි කරලා ඒකෙන් අපි වළක්වන එවැනි ඊටාම උතුම් පෞරුෂයක්, තාම ඉහළ පෞරුෂයක් සහිත මඟ පෙන්වීමක් අපිට කරන්නේ ඒ පරම කල්යාණ මිත්‍ර ගති ඇති ඒ උතුමන් වහන්සේලා. අනෙක් කෙලෙස් සහිත ගිහි වේවා පැවිදි වේවා කවුරු හෝ අපි මිත්‍රත්වයන් පවත්වාගෙන යද්දී ඊටාම හොඳ මඟ පෙන්වීම උදව් උපකාර වගේම ඒගොල්ලෝ කෙලෙස් වලට වසඟ වෙච්ච වෙලාවට වැරදි මඟ පෙන්වීම, උපදේශ, තීන්දුව තීරණ ඔය වගේ දේවල් වලට අපිව පොළඹවන්න පුළුවන්. ඉඩ තියෙනවා. ඒවට ඉඩ තියෙනවා. එහෙම කීයටවත් වෙන්න බෑ වගේ මානසිකත්වයකින් කවුරුත් ආශ්‍රය කරන්න එපා. සීකල්පනාවෙන් තේරුම් අරගෙන ඉන්න ඕනම මනුස්සයෙක් කෙලෙස් සහිත නම් කොච්චර හොඳට ඉන්න යාළුවෙක් වුණත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට හොඳ යාළුවෝ ඉන්නවා නම් ජීවිතේ කටයුතු කරගෙන යනකොට ඒක සැපයක්. ඒක සැපයක්. ඇයි? තනිවම දේවල් කරගන්න එක ඇත්තටම අමාරුයිනේ. ඇත්තටම අමාරුයි. Tamanට කවුරුක්වත් නැති වුණාම තනියම යන්න බැරි තැන් තියෙනවානේ. කාන්තාවකට ගම තනියම යන්න බැරි තැන් තියෙනවා. තනියම කරගන්න යන්න අමාරු දේවල් තියෙනවා. පිරිමියෙකුට උනත්. එතකොට කවුරු හරි ඉන්න ඕන. ඒත් ඒ ඕන වෙලාවට එකට යන්නවත් කවුරුත් නැත්තම්. ඒ වයිදී එන ප්‍රශ්න බෙදා හදා ගන්න, සාකච්ඡා කරන්න කෙනෙක් නැත්තම්. අදහසක් ගන්න කෙනෙක් නැත්තම්. ඒක ගොඩක් දුක හිතෙන දෙයක් මනුස්සයින්ට. කොච්චරනම් අය ඉන්නවද අඬමින් වැළපෙමින් විඳවමින් දුකෙන් අසහනෙන් මට කවුරුක්වත් නැහැ කියන හැඟීමෙන්. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා
ජීවිතේ කාට හරි අවංක යහළුවෙක් වෙන්න පුළුවන් නම් ඒක ඔබ තුල ඊටාම උතුම් ගුණයක් දියුණු කරගන්න වෙලාවක්. මොකද මේ ලෝකේ අවංක යහළුවෙකුගේ උපකාරය උදව්ව හැමෝටම ඕන. ඉතින් ඔබට පුළුවන්කම ලැබුණොත් ජීවිතේ කාට හරි හොඳ යාළුවෙක් වෙන්න. කාට හරි හොඳ යහළුවෙක් වෙන්න. හොඳ යෙහෙලියක් වෙන්න. ඒක ඇත්තටම ඔබ අනිකාව සුවපත් කරන්නට ඔබේ ජීවිතේ කරපු ලොකු දායකත්වයක් ඔබ දීපෝ. ඒක ඊටාම වටින දෙයක්. ඒක ඊටාම උතුම් දෙයක්. ඒක ඔබට සංසාරේ මහ පිනක් විදියට ඒ ආනිසංසය ලැබෙයි. මේ භවයේත් ඔබට එහි ආනිසංස අනිවාර්යෙන්ම ලැබෙවි. හැම වෙලාවකම මම යෝජනා කරනවා යහළුවෙකුට දේවල් කරලා දෙනකොට එයාගෙන් කිසිවක් බලාපොරොත්තු නොවි දේවල් කරලා දෙන කෙනෙකු බවට පුළුවන් නම් පත් වෙන්න. එතකොට ඒක අපි යහළුවට අපිත් එක්ක ඉන්න පහසු කරා වෙනවා. අපි ආගෙන් මුකුත් බලාපොරොත්තු නොවි අපි අනිකා වෙනුවෙන් පුළුවන් උපරිම දේ කරලා දෙනවා. අහන් ඉන්නවා සමහර වෙලාවට. සමහර වෙලාවට මඟ පෙන්නනවා. සමහර වෙලාවට උදව් කරනවා. සමහර වෙලාවට සමහර දේවල් වල යොදවනවා. සමහර වෙලාවට සමහර දේවල් වලින් වළක්ව ගන්නවා. සමහර වෙලාවට මුකුත් කියන්නේ යාළුකම වෙනුවෙන් යාළුවා වෙනුවෙන් ළඟට වෙලා ඉන්නවා. විවිධ උදව් කරන්න පුළුවන් යහළුවන්ට යෙහෙලියන්ට එකිනෙකා වෙනුවෙන්. ඒත් මම වෙනුවෙනුත් මෙයා මේ විදියටම ඉන්න ඕනේ කියන අපේක්ෂාව ඔළුවේ තියාගන්න නැතුව ඒ දේවල් කරා. එතකොට පෙරලා ඔබේ යහළුවගෙන් ඔබ එහෙම කටයුතු කරපු කෙනාගෙන් ඒ විදියම උපකාර ලැබුණත් ඒ විදියම මිත්‍රත්වයක් නොලැබුණත් ඔබට අසහනයක් නැහැ. අසතුටක් නැහැ. හිතට කලකිරීමක් එන්නේ නැහැ. හැමදාම ඔබට ඔබේ යාළුකම අනිකා වෙනුවෙන් පිරිනමන්ට අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. පදනම හම්බ වෙනවා. ඒ නිසායි ඔබට යෝජනා කරන්නේ ඔබ හොඳ යාළුවෙක් වෙන්න. ඔබ හොඳ යාළුවෙක්. මේ බණ අහන බුද්ධ පුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පුළුවන් වුණොත් ජීවිතේ අනේකාට හොඳ යහළුවෙක් වෙන්න, හොඳ යෙහෙලියක් වෙන්න ඔබටත් මම විශ්වාස කරනවා අනිවාර්යෙන්ම එය ලැබෙයි. මොකද අපි දෙන දේවල් අපිට ලැබෙනවා. සමහර ඒවා මේ ආත්මෙම ලැබෙනවා. සමහර ඒවා ආසන්නම භවයකදී හරි නියත වශයෙන්ම අපිට ලැබෙනවා. එනිසා ඔබ නිස්සරණ අධ්‍යාසයෙන් ඔබ බලාපොරොත්තු නොවි ලැබෙන දේ ලැබෙයි. ඒත් ඔබ ඒක හොයා ඒක අපේක්ෂා කර අනිකාට මිත්‍රත්වය දෙනවා වෙනුවට මිත්‍රත්වය දෙන්න. එතකොට ඔබට එහි සතුට විඳින්න පුළුවන්. අනේකා ඔබ නිසා සැනසෙල්ලෙන් ඉන්නව දැකලා. අනේකා ඔබ නිසා නිර්භයව ඉන්නව දැකලා. අනේකා ඔබ නිසා තෘප්තිමත්ව ඉන්නව දැකලා. අනේකා ඔබ නිසා ශක්ති සම්පන්නව ඉන්නව දැකලා ඔබට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. එතනදී මේ මිත්‍රත්වයේ පටන් ගන්න ගෙදරින් පටන් ගන්න. ඔබ බිරිඳක් නම් ඔබට හොඳ යෙහෙලියක් වෙන්න පුළුවන් ඔබේ සැමියාට. ඔබ සැමියෙක් නම් ඔබට හොඳ යහළුවෙක් වෙන්න පුළුවන් ඔබේ බිරිඳට. ඔබ දරුවෙක් නම් ඔබට ඔබේ ආදරණීය අම්මා තාත්තට හොඳ යහළුවෙක් විදියටත් කටයුතු කරන්න පුළුවන්. ඔබ අම්මා තාත්තා කෙනෙක් නම් දරුවා එක්ක හොඳ යහළුවෙක් විදියට කටයුතු කරන්න පුළුවන්. ඔබ සොහොයුරෙක් නම් ඔබේ සොහොයුරාට වැඩිමල් හෝ බහල හොඳ යහළුවෙක් වෙන්න පුළුවන්. හොඳ යෙහෙලියක් වෙන්න පුළුවන්. මේක සඳහා
එළියේ අය හෙවීම විතරක් නෙමෙයි. ගේ ඇතුළෙත් මේ තියෙන්න ඕන. පන්සල ඇතුළෙත් මේ තියෙන්න ඕන. ඔබ යම් තැනක ජීවත් වෙනවද? යම් තැනක වැඩ කරනවද? යම් තැනක කටයුතු කරනවද? එතනදී ඔබට අනේකා වෙනුවෙන් හොඳ මිත්‍රත්වයක් ප්‍රධානය කරන්න පුළුවන් වුණොත් ඔබ අනේකා සපවත් කරන්න කටයුතු කරපු කෙනෙක්. එතකොට අනේකාට හිතෙයි මට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ සැපය ලැබුණනේ කියලා. මොකක්ද? අත්තම්මි ජාතම්මි සුඛා සහායා. මගේ කටයුතු වලදී, මගේ ප්‍රශ්න වලදී, මගේ දේවල් වලදී මට යාළුවෙක් ඉන්නවනේ. එයා නිසා මං කොච්චර පහසුවෙන්ද ජීවත් වෙන්නේ කියලා ඔබ නිසා කෙනෙක් සැපසේ ඉන්න පුළුවන්. ඔබ නිසා කෙනෙක් සුවසේ ඉන්න පුළුවන්. මේ ගැන මා යෝජනා කරනවා ඔබගේ අවධානය ගැඹුරින් යොමු කරන්න කියලා. මේ ඊටාම වටින කරුණක් භාග්‍යවතුන් වහන්සේ අපිට උගන්වපුනේ. ඊළඟ කාරණේ තුට්ටි සුඛායා ඉතරීතරේන. ඉතරීතර කියන්නේ ලැබෙන දෙයි කියන එක. ලැබෙන දෙයි. තුට්ටි තෘප්තිමත් වීම. සුඛා සැපයක්. ඒක සරලම කරු. ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක් වුණොතින් ඔබට ඔන්න සැපසේ ඉඳ ලැබෙනවා. ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක් වුණොතින් එය සුවසේ කෙනෙකුට ඉන්ට පසුබිමක් හැදෙන කාරණාවක්. ඔබ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ඒ රැකියාවෙන් ඔබට යම් වැටුපක් හෝ ලැබෙනවා. ඒ ඔබට ප්‍රමාණවත් වැටුපක් නොවන බව මම දන්නවා. ඔබ ව්‍යාපාර කරනවා. ඔබට යම් ආදායමක් ලැබෙනවා. ඒ ඔබට ප්‍රමාණවත්ම, ඒ ඔබ අපේක්ෂා කරපු ආදායමම නොවන බව මම විශ්වාස කරනවා. ඒත් ඔබට වැටුපක් ලැබෙන එක ගැන, ඔබට රැකියාවක් තියෙන එක ගැන, ඔබට යම් මුදලක් හෝ ආදායමක් විදියට ලැබෙන එක ගැන සතුටු වෙන කෙනෙක් වෙන්න. ඉතරීතරේන කියව එක ලැබෙන දෙයින් ඔබ තෘප්තිමත් වෙන කෙනෙක් වෙන්න. ඔබ එලෙස තෘප්තිමත් වෙන, ලැබෙන දෙයින් සතුටු වෙන එක්කෙනෙකු බවට පත් වුණොතින්, කෙනෙක් වුණොතින් ඔබ මතක තියාගන්න, ඔබට මේ භාවයේ මහා සැපසේ ඉන්න ලොකු සුඛිත මුදිත ජීවිතයක් ගෙවන කෙනෙකු බවට ඔබට පත් වෙන්න පුළුවන්. ගොඩක් අය අසතුටෙන් කලකිරීමෙන් ඉන්නවා. ඒ දේවල් මුකුත් නැති හින්දා නෙමෙයි. මුකුත් නැති හින්දා නෙමෙයි. අසතුටෙන් හැමතිස්සෙම මිනිස්සු කතා කරන්නේ මුකුත් නැති හින්දා නෙමෙයි. තියෙන දේවල් එකකින්වත් සතුටු නැති හින්දා. තියෙන දේවල් එකකින්වත් සතුටු නැති හින්දා. හරි. ආර්ථිකය ගැන අසතුටු වෙන්න පුළුවන්. ඒත් ඒගොල්ලොත් එක්ක කතා කරොත් තමන්ට ඉන්න බිරිඳ ගැන සතුටුද? තමන්ට ඉන්න සැමියා ගැන සතුටු නැද්ද? තමන්ට ඉන්න දරුවෝ ගැන සතුටු නැද්ද? තමන්ට ඉන්න යහළුවෝ ගැන සතුටු නැද්ද? බොහෝ අය එක දෙකින්වත් සතුටු නැහැ. ලැබුණු හැම දෙයකම අඩුව හොයනවා. හිස්තන් හොයනවා. එහෙම වුණොත් කවදාකවත් සැපසේ ඉන්න බෑ. ඇත්තටම කෙනෙකුට සැපසේ ඉන්න ඕන නම් එයා ලැබෙන දේ සතුටින් බාර ගන්න, ස්තුතිවන්තව බාර ගන්න, තෘප්තිමත්ව බාර ගන්න එක්කෙනෙකු බවට පත් වෙන්න ඕන. නැත්නම් හැමදාම ඉන්න වෙන්නේ දුකෙන් තමයි.
සුවපත් හැඟීමකින් සොම්නස් හැඟීමකින් ඉන්ට ඔබට අවස්ථාව ලැබෙන්නේ නැහැ කවදාකවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකයි. තුට්ටි සුඛාය ඉතරීතරේන සැපසේ ඉන්න ඕන නම් දෙවෙනි එක තමයි ලද දෙයින් සතුටු වෙන එක. පළවෙනි එක හොඳ යාළුවෝ ඉන්න එක. දෙවෙනි එක ලද දෙයින් සතුටු වෙන එක. යාළුවන්ගෙන් පවා ලැබෙන දෙයින් සතුටු නම් සතුටින් ඉන්න පුළුවන්. සැපසේ ඉන්න පුළුවන්. අම්මගෙන්, තාත්තගෙන්, බිරිඳගෙන්, සැමියාගෙන්, වැඩ කරන තැනින්, ව්‍යාපාරයෙන්, පෙනී හිටින විභාගයෙන් මේ කිසි දෙයකින් ලැබෙන දේ ගැන තෘප්තිමත් නැති අය ඒගොල්ලෝ සුවසේ ඉන්නේ හැමතිස්සෙම දුකෙන් ඉන්නේ. කලකිරිලා ඉන්නේ. එපා වෙච්ච ස්වභාවයකින් තමයි ඒගොල්ලෝ හැම මොහොතක්ම ගෙවන්නේ. ඔබ හොඳට මේ කාරණාව ඔබ දිහා ඇරිලා බලන්න. මම එතෙන්ට වැටිලා දින්නේ කියලා. මට තියෙන එක දෙයකින්වත් මම සතුටු වෙන්නේ නැත්තේ ඇයි? මට හැම දෙයකම අඩුව පේන්නේ ඇයි? ඔබ හොඳට බලන්න. ඔබ දිහා හැරිලා බලන්න. අනිත් අයගේ ප්‍රශ්නේ වැදගත් නෑ මෙතෙන්දී. ඔබට තියෙන දේවල්. ඔබට අඩු දේවල් ඇතිනේ. ඇති එහෙම නැති වෙන්න බෑනේ. දැන් ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට ගත්තොත් මේ කාලේ කොච්චරනම් අඩුපාඩු තියෙද? ආර්ථිකමය වශයෙන් ආහාර පාන හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අධික මිල ගණන්, බෙහෙත් නැතිකම, ඊළඟට තමන් පොලිමේ ඉඳලා හරි දවසක් දුක් විඳලා හරි ගෙදරට අරගෙන එන ගෑස් එක ඒක පුපුරයිද, ඒක ජීවිතේ ඉවර කරයිද කියන බය, ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ගොඩාක් නරක දේවල් ඔබ වටා මේ කාලේ තියෙන බව අපි දකිනවානේ. ඒ වුණත් මා ඔබට යෝජනා කරනවා ඔබ හොඳට තේරුම් ගත්තොතින් දේවල්. හොඳට දේවල් තේරුම් ගත්තොතින් සිහිනුවණින් හරියට විමසලා බැලුවොතින් ඔය සියලුම අයහපත් තත්වයන් එක්කත් අපිට සතුටු විය හැකි දේවල් බොහෝමයක් හොයාගන්න පුළුවන්. එකක්වත් හොයාගන්න නැතුව වෛරෙන්, ක්‍රෝධෙන්, තරහෙන් ඉන්න ඒක හරි ලේසිම ක්‍රමයනේ. ඒක කවුරුත් කරන ක්‍රමය. මේ කාලේ ප්‍රවෘත්ති බැලුවොත් අපිට පේන්නේ හැම මිනිස්සයම අසතුටෙන්. ඔව් හැම මිනිස්සයාටම ප්‍රශ්නයක් තියෙනවා. රටක ආර්ථිකය කඩන් වැටෙනකොට එහෙම එක්කෙනෙක් දෙන්නෙක් බේරිලා ඉන්න බෑ. එහෙම බේරිලා ඉන්නවා නම් බේරිලා ඇත්තේ පාලකයෝ විතරයි නේ. ඒ දේශපාලනය කරන ඒගොල්ලෝ යම් කෙසේ ආකාරයකට ඒගොල්ලොන්ගේ ආර්ථික ප්‍රශ්න නැතුව ඒ වුණත් මේ මිනිස්සු එන ඉල්ලනේ වහන් ඉන්න එක කොච්චර ප්‍රශ්නයක්ද? ශාප කරනේ වහන් ඉන්න එක. හැම දවසකම මිනිස්සු බනින එක අහන් ඉන්න එක ඒගොල්ලොත් අසහනෙන් ඇත්තේ. ඒ කියන්නේ කාටත් දුක් වෙන්න, අසහනයටපත් වෙන්න දේවල් ගොඩක් ඇති. ඒත් බුදුදහමට අනුව මගේ යෝජනාව තමයි ඒ සියලු දේවල් මැද ඔබට සතුටු විය හැකි දේවල් ළඟා කරගන්නත්, තියෙන දෙයින් සතුටු වෙන්නත් ඔබ සිහිනුවණින් කටයුතු කරන, විමසලා බලලා කටයුතු කරන, නිර්මාණශීලීව කටයුතු කරන අය බවට පත් වෙන්න ඕන. මම දකිනවා අලුත් ප්‍රජාවනේ බොහෝ දේවල් නිර්මාණය කරමින් යනවා. තියෙන අභියෝග වලින්ම ඒවා ජය ගන්න තමන්ට තියෙන සම්පත් වලින් උඩට යන විදිය බුද්ධිමත් මිනිස්සු හොයාගනිමින් ඉන්නවා.
ඒ නිසා මා ඔබට යෝජනා කරන්නේ අපි වෙනම පාලකයින්ට කියනවා මේ විදියට මිනිස්සු අසරණ නොකර මේ තත්ත්වයන්ට උත්තර සෙවිය යුතු බව. ඒකටනේ පාලකයෝ ඉන්නේ. හැබැයි අපි පුද්ගලිකවනේ අපිට තියෙන දේ ගැන සතුටු නැති අය වුණොත් අපි පුද්ගලිකව අපි එක්ක ඉන්න අය ගැන අපිට තියෙන දේවල් ගැන අපිට ලැබෙන දේවල් ගැන අපි පොඩ්ඩක්වත් සතුටින් නෙමෙයි නම් ඉන්නේ. හැම තිස්සෙම අතෘප්තිමත්ව නම් ඉන්නේ. අපිට සාර්ථක වෙන්න බැරි බවත් තේරුම් අරගන්න ඕන. මොකද මේ කිසිම ප්‍රශ්නයක් අපි කියමුකෝ නෑ කියලා ලංකාවේ ඩොලර් සංචිතය වැඩි වෙලා හොඳට සංවර්ධන කටයුතු වෙන රැකිරක්ෂාවල හොඳටම ධනය ලැබෙන පඩි ලැබෙන පාරිසරික ප්‍රශ්න මුකුත් නැති හොඳම කාලයක් ආවා කියලා. හැබැයි මතක තියාගන්න නේ. ඔබ අවබෝධ කරගන්න ඒ ඔක්කොම හොඳට ලැබුණත් නුවණ නැත්තම් අසතුටින් තමයි ඉන්නේ. මොකද ඊට පස්සේ උදා වෙන දේත් අඩුව හොයනවා නුවණ නැති කෙනා. ඒ තියෙන කිසිම දෙයක සතුට, ඒ කියන්නේ තියෙන කිසිම දෙයක වටිනකම දකින්නේ නැත්තම් දැන් අද තියෙන ප්‍රශ්නේ අමතක කරමුකෝ. දැන් මේ තත්වය 100%ක්ම දුර වෙලා ගිහිල්ලා වෙනමම තත්වයක් උදා වුණා කියලා හිතන්න. එතනදිත් මිනිස්සු අසතුටටපත් වෙනවා. අසහනෙන් ඉන්නවා. කලකිරීමෙන් ඉන්නවා. ඇයි? මිනිස්සු තමන්ට තියෙන දේ සතුටින් බාර නොගන්න තාක්කල් මිනිස් ජීවිතේ තියෙන දුක විතරයි. සැපසේ ඉන්න කෙනා යනු ගොඩක් තියෙන කෙනා හෝ පොඩ්ඩක් තියෙන කෙනා කියන එක නෙමෙයි බුදුදහමේ අදහස. තියෙන දෙයින් සතුටු වෙන කෙනා කියන එක. ගොඩක් තියනවද පොඩ්ඩක් තියනවද කියන එක මත නෙමෙයි මිනිස්සෙකුගේ තෘප්තිමත් භාවය නිර්මාණය වෙන්නේ. ඒ තියෙන දේ පිළිබඳව සාධනීයව කල්පනා කරලා තමන්ට යමක් තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන් මනසක් යා නිර්මාණය කරගෙනද. ඒක දියුණු තත්වයක්. මම දන්නවා හැමෝටම මේක කරන්න මේ විදියට හිතන්න පුළුවන් වුණත් මිනිස්සු එහෙම හිතන්න කැමති නැහැ. හැමෝටම මේක හිතන්න පුළුවන්. බැරි දෙයක් බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ ඒත් බහුතරය මෙහෙම හිතන්නේ නැහනේ. බහුතරය හිතන විදිය තමයි හැමතිස්සෙම නැති එක ගැන හිත ඉන්න එක. බලන්න මේ ලෝකේ විශිෂ්ට තත්වයන්ට පත් වෙලා තියෙන සහ විශිෂ්ට සාර්ථකත්වයන් ලබාගෙන තියෙනවානේ. බොහෝ ශරීර අවයවවල අඩුපාඩු සහිතව ඉපදිච්ච මිනිස්සු මා දැකලා තියෙනවා. තාම විශිෂ්ට තත්වයන්ට සමාජයේ ඊටාම පීඩනයන්ට ගොදුරු වෙලා දේවල් නැතුව දුක්ෙන් තමන්ගේ ළමා කාලය ගෙවපු මිනිස්සු ගොඩක් ඉහළට ඇවිල්ලා ජීවිතේ ගොඩක් සාර්ථක වෙච්ච අය කොච්චර දකින්නවද? එහම ඉන්නවා. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ තමන්ට ලැබුණු පුංචි දේවල් ටිකෙන් තමන්ට ලැබුණු සුළු දේවල් ටිකෙන් තමන්ගේ සාර්ථකත්වය සලසා ගන්නට අවශ්‍ය කරන තෘප්තිමත් භාවයකට නගාගෙන තියෙනවා. චුල්ල සෙට්ටි කියලා සිටුවරෙක් ගැන තියෙන කතාව. ඔහුට ලැබෙන්නේ මීකුණක්. මැරිච්ච මීයෙකුගේ මලකුණක්. එයින් ඔහු තමන් සිටුවරෙක් බවට පත්වීම දක්වා ගමන් කරලා තියෙනවා. දැන් එයාට ඕනනම් ඒ මීකුණක් ලැබීම ගැන අසතුටු වෙලා එක විසික් කරන්න තිබුණා. මේ මොන කුණු ගොඩක්ද කියලා. හැබැයි ලැබුණු මීකුණත් නිර්මාණශීලීව තමන්ගේ සාර්ථකත්වයට යොදා ගන්න තමයි ව්‍යවසායකයෙක් විදියට හිතන්න පුළුවන් කෙනා කල්පනා කරන්නේ. ඒක මීකුණක් විදියට පේන්නේ. දැන් මේ අපි මේ කාලේ ජපානයේ වැඩ ඉන්නේ. දැන් මේ රටේ කුණු
ප්‍රශ්නයක් ලෙස ගන්නෙ නෑනේ. මේ රටේ කුණු සම්පතක් නේ. සම්පතක් කරගෙන තියෙන. ගොමි කියන එක කුණු කියන එක මෙහි ප්‍රශ්නයක් ලෙස ගන්නෙ නෑ. මේ කොච්චර පිරිසිදුද මේ රටනේ. ඒක මේ නාගරිකව දකින දේ විතරක් නෙමෙයි. ඈතට ගම්දනව් වලට මේ රටේ කොයි කෙලවරට කියත් පිරිසිදුයිනේ. එයයි කුණු ප්‍රශ්නයක් නෙමෙයි. මෙහි කුණු සම්පතක් කරා. ඉවත දාන දේවල් වලින් කරන නිෂ්පාදන ඒවයින් නැවත ලබා ගන්න ලාභ ප්‍රමාණය ඉතාම විශාලයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේවා බලලා යන්න කී සැරයක් නම් ලංකාවේ ප්‍රාදේශ සභාවල පළාත් සභාවල පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ අය ආවදනේ. ඒ ආපු මිනිස්සු ඇවිල්ලා කාලා බීලා සන්තෝෂෙන් ඉඳලා ගිහිල්ලා තියෙනවා. ඒකනේ තවමත් අපේ සමාජයේ අපේ රටේ කුණු කියන්නේ ප්‍රශ්නයක්. කුණු නම් කුණු ප්‍රශ්නයක්. එච්චරටම ප්‍රශ්නයක්. නමුත් මේ රටවල් එක ප්‍රශ්න කර ගැනීම වෙනුවට එක සම්පතක් කරගන්නවා. කියන්නේ Tamanට ලැබිලා තියෙන දෙයක් නේ. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. කුණු ටික ලැබෙනවා. ඉවත දාන දේ කියන එක ලැබෙනවානේ. Taman දේවල් පාවිච්චි කරනකොට ඉවත දාන ටිකක් නිර්මාණය වෙනවා. එතකොට ඒක දිහත් සතුටින් බලලා ඒක ඇතුලින් තව දෙයක් නිර්මාණය කරගන්න. ඒක සුවිශේෂී දෙයක්. තාම සාර්ථක ජීවිත සහ සාර්ථක රටවල් ගොඩනැගෙන්න නිර්මාණය වෙන්න බලපාපු ප්‍රධානම හේතුවක් ඒක. ඒ හින්දා බුදුහාමුදුරුවෝ උගන්වපු මේ ලැබෙන දෙයින් ඔබ තෘප්තිමත් මිනිසෙක් වීම කියන එක කවදාකවත් දියුණුවට බාධාවක් නෙමෙයි. දියුණුවට බාධාවක් නෙමෙයි. ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක් වීම කියන එක ඔබේ සාර්ථකත්වයට දියුණුවට ජයග්‍රහණවලට පොඩ්ඩක්වත් බාධාවක් නෙමෙයි. ඔබගේ උද්‍යෝගය, උනන්දුව, වීරියය, කැපවීම තව වැඩි වෙන්න. ඔබගේ ඵලදායීතාවය ඊටාම ඉහළ මට්ටමකට එන්න. ලොකු උපකාරයක් වෙනවා. ලොකු ශක්තියක් වෙනවා. ඔබ ලැබෙන දෙයින් තෘප්තිමත් මිනිසෙක් වීම ගැන. එයින් තෘප්තිමත් මිනිසෙක් බවට පත් වීම. ඒ නිසා බුද්ධිමත් වෙන්න. නුවණ ඕන. අවබෝධය ඕන. හිතන්න පුළුවන්කම දියුණු කර ගන්න ඕන. එවිටයි අපිට ලැබෙන දේවල් වල සතුටු වෙන්න දෙයක් තියෙන බව පේන්නේ. ලැබෙන දේවල් වල කිසිම දෙයක් නැහැ. ඔක්කොම අවුල් කියලා හිතෙන්නේ ඒ අපේ සිතුවිලි වල ඥානයේ බුද්ධියේ අඩලුහුටුකම් එක්ක. ඒ පැත්ත දියුණු කර ගන්න ඕන. හොඳයි. කරුණු දෙකයි. සතුටු වෙන්න කරුණු දෙකයි. සැපෙන් ඉන්න දැන් ඔබ කරුණු දෙකක් ඉගෙන ගත්තා. තුන්වෙනි කාරණේ පුඤ්ඤං සුඛං ජීවිත සංකය යම්හි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කරන ලද පින් ඇති බව ජීවිත සංක යම්හි කිව්වේ මරණාසන්නයේදී ඔබ කරපු පින් තිබුණොත් සැපසේ ඉන්න පුළුවන්. සැපසේ ඉන්න පුළුවන්. තමන්ට සැපසේ ඉන්න නම් මරණාසන්නයේදී එයා පින් කරපු කෙනෙක් වෙන්න ඕන. පව් නොකරපු කෙනෙක් වෙන්න ඕන. පින් කරපු පව් නොකරන කෙනෙක් වෙන්න ඕන. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදී අකුසලයන් ගෙන්නේ පුළුවන් තරම් වැළකීලා දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් තමන්ගේ ජීවිතයට පිනක් පිරිසිදු චිත්තචෛතසික ධර්ම ගොඩනගා ගැනීමක් ඔබ කරමින් නම් ඔබේ ජීවිතේ
සන්ධ්‍යා සමය වෙනකොට ගමන් කරලා තියෙන ඒ ගමනේ තියෙන්නේ. කියන්නේ ඔබ පින් කරගෙන නම් සරලව කිව්වොත්. මරණාසන්නයේදී සැපසේ ඉන්න පුළුවන්. ඇයි? අපිට මරණාසන්න අවස්ථාව වෙනකොට එන දුක මොකක්ද? කොහොමද දන්නව තියෙන ටික අතාරින්න වෙනවා කියලා. ඊළඟට වෙන්නේ මොකද්ද කියලා බයක් එනවනේ. ඊළඟට කොහේ උපදීද? මොනවා වෙයිද කියන අසහනේ, දුක, අතෘප්තිය, තැති ගැනීම බහුතරයකට එනවා. හැබැයි මහා කෝටිපතියෝ විදියට, ප්‍රකෝටිපතියෝ විදියට ජීවත් නුනට ඔබ දැකලා ඇති සමහර වයෝවෘද්ධ මිනිස්සු මරණාසන්නයේ හරි සන්තෝෂෙන් ඉන්නවයි. හොන්දට පින් කරගත්තා කියලානේ. ඉන්නකම් පින් කරගත්තා. පව් කරේ නැහැ. අපරාධ කරේ නැහැ. ගිනි ගෙඩි දුන්නේ නැහැ. හොරමරකම් කළේ නැහැ. ජීවිතවලට ප්‍රශ්න ඇති කළේ නැහැ. පුළුවන් විදියට බත් මිටක් හරි සතෙකුට දුන්නා. අනුන්ගේ තඹහුලහක දෙයක් හොරෙන් කෑවේ නැහැ. මෙහෙම හිතලා හරි මරණාසන්නේ පුදුම පෞරුෂයකින් ඉන්න මිනිස්සු මට මුණ ගැහිලා තියෙනවා. පුදුම පෞරුෂයක්. එක අබමල් රේණුවක බයක් නැහැ. තැති ගැනීමක් නැහැ. මුහුණේ ප්‍රියමනාප බව අපි කියන්නේ පින් පාටනේ. මරණාසන්න මොහොත දක්වාම අඛණ්ඩව දකින්ට ලැබෙන මිනිස්සු අපට මේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ අදාළ දහම් පදය ඒගොල්ලෝ ප්‍රායෝගික කරගෙන මොකක්ද? ජීවිතේ ජීවත් වෙන කාලේ පව් කරන්නේ නැතුව පින් කටයුතු කරමින් ඉන්නවා. ඒගොල්ලෝගේ මරණාසන්න අවස්ථාවේ ඒගොල්ලෝ සුවසේ ඉන්නවා. සැපසේ ඉන්නවා. ඒගොල්ලෝ මේ භවයේ අතෑරලා තව භවයකට යන්න හදන එක බොහොම ලස්සන තැනක් බලන්න යන චාරිකාවකට සූදානම් වෙනවා වගේ. බොහොම යහපත් උතුම් දෙයක් ලබන්ට සූදානම් වෙන කෙනෙකුගේ ඒ හැඟීම, ඒ තෘප්තිමත් බව මේ බණහන අය අතර ඇති. අම්මා මැරෙන්න කලින් එහෙම තෘප්තිමත්ව සතුටින් ඉන්නව දැකපු අය. තාත්තා මැරෙන්න කලින් එහෙම සතුටින් ඉඳපු හැටි දැකපු අය මේ බණහන අය අතර ඇති. අත්තම්මලා සියලා මරණයට කලින් ඒ ඉඳපු සැපවත් හැඟීම ඔබ දැකලා ඇති. ඒ අත්දැකීම ඔබට ඇති. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. බුදුහාමුදුරු කෙනෙක් අපිට දෙයක් කියලා දුන්නොත් කියලා දෙන්නේ ඒක කරෝතින් අපිට හොඳක් සිද්ධ වෙන නිසා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ මේ පාලි ත්‍රිපිටක ධර්මයේ තියෙන දේ මා ඔබට කියලා දෙනවා. මේ මගේ අදහසක් නෙවෙයි, භාග්‍යවතුන් වහන්සේගේ අදහස්. මගේ අදහස් කියනවා නම් මම කියනවා මම හිතන හැටියට කියලා. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ දේශනා කරන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි. පින් කරලා තියෙන එක මරණාසන්නයේදී, ජීවිතාවසානයේදී සැපසේ ඒ කටයුත්ත කරගන්න, ඒ අවස්ථාවට මුහුණ දෙන්න ලොකු ශක්තියක් දෙනවා. මහා සුවපත් හැඟීමකින් ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය කරන පරිසරය පදනම හදන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අන්තිම කාරණේ සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. සියලු දුක් නැසීම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අවසාන මහා සැපය. සියලු දුක් නැසීම. සියලු දුක් නසන්න නම් මොකද කරන්න ඕන? සියලු දුකට හේතුව නැති කරන්න ඕන. සියලු දුකට හේතුව තණ්හාව. මූලික හේතුව තණ්හාව. මූලය තණ්හාව. ද්වේෂය, මෝහය, අවිද්‍යාව, ඒ සියල්ලම තෘෂ්ණාවත් එක්ක ගැට ගැහිච්ච කාරණා.
සියලු දුක් නැති කරන්න ඕනේ. ඒක තමයි මහා සැපය විඳින්න. පරම සැපත විඳින්න හේතු. හැබැයි ඒ පරම සැපත විඳින්න දුකට හේතු නැති කරොත් නැත්තම් දුක නැති වෙන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් මිදුණු කෙනාට කියනවා මහරහතන් වහන්සේ. එතකොට මේ ලෝකේ සැපසේම ඉන්න කෙනා මහරහතන් වහන්සේ. සුවසේම ඉන්න කෙනා මහරහතන් වහන්සේ. ඒ උතුම් තත්වයට පත්වෙන්න තමයි ඔබත් මමත් පුළුවන් උපරිමයෙන් වීර්ය කළ යුත්තේ. පුළුවන් උපරිමයෙන් වීර්ය කළ යුත්තේ ඒ උතුම් තත්වයට පත්වෙන්න. ඒ සඳහා තණ්හාව, ද්වේෂය, මෝහය, අවිද්‍යාව ඇතුළු දුක නිර්මාණය කරන හේතු අපි අපේ ජීවිතයේදී ටික මේ භවයේ දුරු කරගන්න වීර්ය කරන්න ඕන. පරම සැපතත් විඳින්න. නිබ්බානං පරමං සුඛං. පරම සැපත වූ උතුම් නිවන අවබෝධ කරන්ට නම් අපි තෘෂ්ණාව දුරු කළ යුතුයි. අවිද්‍යාව දුරු කරගත යුතුයි. එවිටයි සැබෑම සැපත ලැබෙන්නේ. නොවෙනස් සැපත ලැබෙන්නේ. නොවිඳින සැපත ලැබෙන්නේ. නොවිඳින සැපත. අනික හැම සැපතක්ම විඳින සැප. නොවිඳින ඒත් සැපය. ඒත් සැපයනේ. නොවිඳින සැපය. අවේදිත සුඛ කියලා කියන ධර්මයේ. ඒ උතුම් සැපය අවබෝධයෙන් ලැබෙන දෙයක්. උතුම් නිර්වාණ අවබෝධයෙන්. ඒ සඳහා ඔබත් මමත් ප්‍රඥාව දියුණු කරන්න ඕන. නුවණ දියුණු කරන්න ඕන. ඒ සඳහාත් වීර්ය කරන්නට කියලා net සිතින් ඔබට යෝජනා කරනවා. ඉතින් අද දවසේ තාම ශ්‍රද්ධාවෙන් යුක්තව අපේ පින්වතුන් සැපය ගෙනල්ලා දෙන වටින කරුණු 4ක් ඉගෙන ගත්තා. පළවෙනි කාරණේ මොකක්ද? යාළුවෝ ඉන්නව නම් සැපයක්. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් සැපයක්. ඊළඟට පින් කරලා නම් මරණාසන්නයේදී ඒක ලොකු සැපයක්. ලොකු සැපයක්. සැපතට හේතුවක්. ඊළඟට සියලු දුක් නැති කරලා උතුම් නිවනින් සැනසෙන්නට පුළුවන් වුණොත් පරම සැපයක්. සැපය ලැබෙන හේතු 4ක් අද සාකච්ඡා කළා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් භාෂිතයක් ඔබ ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තා. අද ඔබට මේ පින්කම සිද්ධ කරගන්නට ලැබුණේ ඊටාම ශ්‍රද්ධාවෙන් දායක වුණු සදහැවත් පිරිසක් නිසා. ස්විට්සර්ලන්තයේ ජීවත් වෙන නිමාලි නෝනා මහත්මිනිය තාම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට දායක වුණා. ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට දහනමාන ආදිය සකසා ගන්නට අවශ්‍ය කරන ප්‍රතිපහසුකම් පූජා කරමින් ඒ පින කුසලයක් සිද්ධ කරගත්තා. ඔබ හැම දිනාටම උතුම් ධර්ම දානයක් ලබා දෙමින් ලොකු පිනක් කුසලයක් එතුමිය මුල් වෙලා සිද්ධ කරගත්තා. ස්වාමි පුරුෂයා පීටර් මහත්මාණන් ස්විස් ජාතික මහත්මයෙක්, වැඩිමහල් දියණිය පෙට්‍රා රැපේලා බාල දියණිය ඒ දරුවොත් එක්ක තාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කළේ කළගුණ සලකන්න. එතුමිය පුංචි කාලේ හදාගෙන තියෙන්නේ ආදරණීය මාමා. තාත්තා ඇය ඉපදෙනකොටම මිය ගොස් තිබෙන නිසා ඇයට තාත්තා ගැන මතකයක් දැනුමක් අවබෝධයක් නැහැ. නමුත් ඇය ලොකු මහත් වෙනකන් හදාගෙන තියෙන්නේ මාමා කෙනෙක්. ඒ මාමගේ නම තමයි ඉදිරිමුනි ටයිලින් සොයිසා. ඒ මාමා එතුමාට පින් අනුමෝදන් කරන්න 1934 එතුමා ඉපදිලා තියෙන්නේ 2019 පළවෙනි මාසේ 13 වෙනිදා අභාවයට පත් වෙලා තියෙනවා. එතුමාටත් ඒ වගේම ආදරණීය පියාණන් ඊට පෙර අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ පියාණන් වහන්සේ ජාමුනි ඩෝල්ටන් ද සිල්වා පියාණන් එතුමාටත් ඒ වගේම ඊට අමතරව මිය ගියපු ආදරණීය සොහයුරා අවුරුදු 19ක් ආයුෂ විඳලා ජාමුනි කසුන් නිරෝෂණද සිල්වා සොහයුරාටත් ඒ ඇතුළු කොට මහත්මාණන්ගේ නමින් එම මහත්මිය නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්
බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබ හැම දෙනා නමින් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඒ ඥාතිවරු සියලු දෙනාමත් ඔබ අප නමින් මේ භවයේ සසර ගමනේ මිය ගිය සියලු ඥාතීනුත් උතුම් මමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවියෝ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම සුජීවත්ව සිටින ආදරණීය අම්මා ලිලියන් චන්ද්‍රලතා මාතාව අවුරුදු 84ක් රෝගීව ජීවත් වෙනවා. ඒ වගේම නන්දා මියගිය මාමගේ බිරිඳ ජාමුනි ලැටිෂියා ද සිල්වා මාතාව අවුරුදු 25ක් විතර අංශභාග රෝගය හැදිලා ජීවත් වෙන අවුරුදු 84ක මාතාවක් එතුමියටත්. ඒ වගේම ආදරණීය ස්වාමි පුරුෂයා පීටර් මහත්මාණන්, දුව පෙට්‍රා රැපේලා කියන දියණිවරු දෙන්නටත්, ඒ වගේම එතුමියටත් බණහපු ඔබට වගේම කනගවා සුගත සේනාසනය, ෆුජි සුගත සෙනසුන, කන්සායි සුගත සේනාසනය ඇතුළු මේ සේනාසනයන්හි ආධිපත්‍ය හොබවන පූජනීය හුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ, කනගවා සුගත සේනාසනාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටියේ සද්ධාවාස සායන් වහන්සේ ඇතුළු බණ අහන්ට බුදු පුතු මුහුණු පොතට සජීවීව එකතු වෙච්ච අපේ පූජනීය ස්වාමින් වහන්සේලටත් සදහැවතුන්ටත් බුදු පුතුන් YouTube නාලිකාවේ මේ දේශනා ශ්‍රවණය කරන ඔබ හැමටත්, ඔබ හැම දෙනාගේම පවුල්වලටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ වසංගත කාලේ කරදරයක් නොවේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ ලැබේවා. සියලුම දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ඒ මහත්මියගිය ඒ මාමා, ඒ පියාණන් ඇතුළු කොට ඒ නිමාලි මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත්, ඔබ අප නමින් මියගිය ඥාතීන්ටත්, දෙවියන්ටත් උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.